හරි. අද අපි මේ වීඩියෝ කරා කතා කරන්නේ chat GPT ගැන. ඉතින් මේ වෙද්දි ගොඩක් කට්ටිය මේ ගැන කතා කරනවා. ගොඩක් කට්ටිය මේ AI tool එක පාවිච්චි කරනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම මේකෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? මෙන්න මේ වගේ දේවල් කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ කරා බලාපොරොත්තු වෙන්නේ ඇත්තම කොහොමද මේ chat GPT නිර්මාණය වෙලා තියෙන්නේ? මොන වගේ AI technologiesද මේක ඇතුලේ පාවිච්චි වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ගැන කතා කරන්න. ඉතින් ඊට කලින් අපි පොඩි අයිඩියා එකක් ගමු මොකක්ද මේකෙන් අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. සරලව මම දැන් ඉන්නේ ChatGPT ඉන්ටර්ෆේස් එකේ. ඉතින් සරලව මේ හරහා අපි මොකක් හරි prompt එකක් දුන්නාම ඒකට ගොඩක් ගැළපෙන ගොඩක් සාධාරණ ගොඩක් නිවැරදි response එකක් දෙන්න මෙන්න මේ AI tool එකට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම මෙතන මෙන්න මේ වගේ message එකක් දෙන්නම්. What is machine learning? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගොඩක් නිවැරදි ගොඩක් සාර්ථක තේරුම් ගන්න ලේසි prompt එකක් මෙන්න මේ විදිහට generate වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මොකක් හරි programming code එකක් වුණත් මේ හරහා generate කර ගැනීම හැකියාව තියෙනවා. ගොඩක් දුරට ඒක සාර්ථකයි. ඉතින් ඔයාලා දකින්න ඇති මේක කොච්චර ස්පීඩ් ඒ වගේම කොච්චර නිවැරදිව මෙන්න මේ කාර්යය සිද්ධ කරනවද කියලා. ඒ වගේම ඔයාලා මේකෙත් දකින්න ඇති මේකේ රෙස්පොන්ස් එක එද්දි වචනෙන් වචනේ තමයි ප්‍රෙඩික්ට් වෙන්නේ. වචනෙන් වචනේ තමයි ජෙනරේට් වෙගෙන යන්නේ. හරි. ඒක වැදගත්. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. ඇයි කොහොමද එහෙම වෙන්නේ කියලා. හරි. මම හිතනවා දැන් ඔයාලට අයිඩියා එකක් තියෙනවා chat GPT වලින් මොනවද කරන්න පුළුවන් කියලා. අපි මොකක් හරි prompt එකක් දුන්නාම සරලවම ඒකට අදාළ ඒකට ගැළපෙන ගොඩක් දුරට නිවැරදි රෙස්පොන්ස් එකක් දෙන්න යාට හැකියාව තියෙනවා. ඉතින් මේ විදි ගොඩක් කට්ටිය මේ ගැන කතා කරලා තියෙනවා. මම හිතනවා ගොඩක් කට්ටිය මෙන්න මේ AI tool එක ගැන ෆැමිලියර් ඇති කියලා. අපි එහෙනම් කතා කරමු ඇත්තටම කොහොමද මෙන්න මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාලා මේ දේ කරන්න මේ දේ නිර්මාණය කරන්න පාවිච්චි කරලා තියෙනවා pre-trained language model එකක්. ඒ කියන්නේ මේ විදි ගොඩක් ලොකු data set එකක් පාවිච්චි කරලා train කරපු language model එකක්. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් GPT generator pre-trained transformer ඊට පස්සේ BERT ඊට පස්සේ Bloom මෙන්න මේ වගේ pre-trained language models කීපයක්ම තියෙනවා. ඉතින් මේ අතරින් මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ GPT කියන model එක transformer network එක. ඉතින් GPT ගැන කතා කරද්දිත් ඒකෙත් versions කීපයක්ම තියෙනවා. GPT 2 3 ඊට පස්සේ 3.5 4 ඒ විදිහට. ඉතින් අපි පොදුවේ මෙතනදී කතා කරමු GPT කියලා. ඉතින් මෙන්න මේ GPT කියන pre-trained model එක පාවිච්චි කරලා තමයි මෙයාලා ChatGPT දක්වා මේක දියුණු කරලා තියෙන්නේ. ඊට කලින් අපි බලමු කොහොමද pre-trained language model එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒතර වෙබ්සයිට්ස් වල තියෙන data, ඒ වගේම තමයි articles වල තියෙන data, ඒ වගේම පොත්පත් වල තියෙන data. මෙන්න මේ ගොඩාක් data එකතු කරලා තමයි language model එකක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒකේ training phase එක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හිතන්නකො මොකක් හරි article එක මෙන්න මේ වගේ sentence එකක් තිබ්බා. අපි කොහොමද මේක දෙන්නේ අපේ මොඩල් එකට අපේ ට්‍රාන්ස්ෆෝමර් නෙට්වර්ක් එකට මෙන්න මේ විදිහට තමයි ඒක දෙන්නේ. එතකොට මුලින්ම මේ සෙන්ටෙන්ස් එකේ පළවෙනි වචනේ ඔයාලට පේනවා ශ්‍රී කියලා. අන්න ඒකට අදාළව ප්‍රෙඩික්ට් කරන්න ඕනේ වචන විදිහට ලංකා කියලා දෙනවා. එතකොට ශ්‍රී කියන එකක් තිබ්බොත් ඒකට ප්‍රෙඩික්ට් කරන්න ඕනේ වචන විදිහට ලංකා කියලා දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා කියලා තිබ්බොත් ඒකට අදාළව ප්‍රෙඩික්ට් කරන්න ඕනේ වචන විදිහට ඊස් කියන එක දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඊස් කියලා තිබ්බොත් located කියන එක දෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා is located කියලා තිබ්බොත් ඒකට අදාළව in කියන එක දෙනවා මෙන්න මේ අදාළ sentence එකට අනුව. ඊට පස්සේ ශ්‍රී ලංකා located in කියලා තිබ්බොත් එහෙම south කියලා දෙනවා. ඊට පස්සේ south කියන එකත් ඇතුළත්ව තිබ්බොත් එහෙම Asia කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එක sentence එකකට අදාළව data දෙන්නේ අර transformer network එකට. ඉතින් අතරම මම මෙතනදී text format එකෙන් මේක පෙන්නුවට අතරම මේවා encode කරලා numerical values විදිහට තමයි ඒ transformer network එකට feed කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට sentences විශාල සංඛ්‍යාවක් තියෙනවා. පොතක් ගත්තොත් එහෙම, ඒ වගේම ආටිකල් එකක් ගත්තොත් එහෙම, ඒ වගේම වෙබ්සයිට්ස් වල තියෙන data ගත්තොත් එහෙම. ඉතින් මෙන්න මේ වගේ ලොකු data set එකක් පාවිච්චි කරලා තමයි ඒ transformer network එකක් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක GPT model එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් BERT වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මොන language model එකක් ගත්තත් මෙන්න මේ විදිහට data feed කරලා තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලා මේකේ දැක්ක විදිහට මෙන්න මේ මොඩල් එකට හැකියාව තියෙනවා ප්‍රධාන දේවල් දෙකක් කරන්න. මෙන්න මේ pre-trained මොඩල් එකට හැකියාව තියෙනවා ප්‍රධාන දේවල් දෙකක් කරන්න. පළවෙනි එක තමයි next word prediction. එතකොට සරලවම අපි sentence එක කොටසක් දුන්නොත් එහෙම ඒ sentence එකට අදාළව ඊළඟට එන්න ඕනේ වචනේ predict කිරීමේ හැකියාව මේකට තියෙනවා. ඒක තමයි කියන්නේ next word prediction කියලා. එතකොට ඕනම language model එකක් ගත්තොත් මේ දේ කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි masked language modeling.
ඉතින් මේකේ සරලවම කියන්නේ මොකක් හරි සෙන්ටෙන්ස් එකක් දුන්නොත් එහෙම ඒකේ මැද කොහේ හරි තියෙන හිස් තැනක් පිරවීමේ හැකියාව මෙන්න මේ ලැන්ග්වේජ් මොඩල් එකකට තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මේ ලැන්ග්වේජ් මොඩල් එක පාවිච්චි කරලා අපිට කරන්න හැකියාව තියෙන්නේ. හැබැයි මෙන්න මේ ප්‍රීට්‍රේන් කරපු මොඩල් එක ප්‍රීට්‍රේන් කරපු ලැන්ග්වේජ් මොඩල් එක අපිට හැකියාව තියෙනවා විශේෂිත කාර්යයන් වලට ෆයින් ටියුන් කරන්න. උදාහරණ විදිහට ගත්තොත් එහෙම අපිට අර ප්‍රීට්‍රේන් මොඩල් එක පාවිච්චි කරන්න පුළුවන් ටෙක්ස්ට් සමරයිසේෂන් වලට. ඊට පස්සේ ක්වෙස්චන් ආන්සරින් වලට. ඒ කියන්නේ මොකක් හරි ක්වෙස්චන් එකක් දුන්නාම ඒකට ආන්සර් එකක් දෙන විදිහට. ඒ වගේම ටෙක්ස්ට් ක්ලාසිෆිකේෂන් වලට. ඒ කියන්නේ මොකක් හරි ටෙක්ස්ට් එකක් දුන්නොත් එහෙම මොකක් හරි ඩොකියුමන්ට් එකක් දුන්නොත් එහෙම ඒ ඩොකියුමන්ට් එක අයිති මොන කැටගරි එකට තියලා තීරණය කරන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට කාර්යයන් රැසකට මේක පාවිච්චි කරන්න පුළුවන් අර ලැන්ග්වේජ් එක තේරුම් ගැනීමේ හැකියාව තියෙන ප්‍රී ට්‍රේන් මොඩල් එක. මොකද අපි ඒක ගොඩාක් ලොකු ඩේටා සෙට් එකක් දීලා ට්‍රේන් කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් මොකක් හරි සෙන්ටෙන්ස් එකක් දුන්නාම ඒකට එන ඊළඟ වචනේ ප්‍රෙඩික්ට් කරන එක. හැබැයි අපිට ඒක ස්පෙસિෆික් ටාස්ක් වලට ෆයින් ටියුන් කරන්න පුළුවන් වෙනම ඩේටා සෙට් එකක් දීලා. ඉතින් මේකේ වාසිය තමයි අපි ලොකු ඩේටා සෙට් එකක් දෙන්න ඕනේ නෑ අය. මොකද මේක ඕල්රෙඩි ට්‍රේන් වෙලා තියෙන්නේ ලැන්ග්වේජ් එක තේරුම් ගන්න පුළුවන් විදිහට. එතකොට පොඩි ඩේටා සෙට් එකක් දීලා අර ඉන්පුට් සහ අවුට්පුට් පැටර්න් එක අපි දුන්නාට පස්සේ එයාට හැකියාව තියෙනවා ඒ අදාළ ස්පෙસિෆික් ටාස්ක් එකට අනුව හැසිරෙන්න. ඉතින් ඒ දේ තමයි අපි මේ ට්‍රාන්ස්ෆර් ලර්නින් වලදී කරන්නේ. එතකොට chat GPT ගැන කතා කරද්දී ඉතින් අපි දන්නවා මේකට පාවිච්චි කරලා තියෙන GPT කියන pre-trained model එක. මේකෙදි ඔයාලා දන්නවා සරලව වෙන්න ඕනේ මොකක්ද කියලා. අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ ඒකෙදි output එකක් එනවා. output විදිහට response එකක් එනවා. එතකොට අපි මොකක් හරි definition එකක් එහුවොත් මේකට අදාළ response එකක් දෙනවා. අපි මොකක් හරි code එකක් ඉල්ලුවොත් මේකට අදාළ code එකක් generate වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි chat GPT වලදී සරලවම සිද්ධ වුනේ. හරි. දැන් එහෙනම් අපි බලමු ඇත්තටම chat GPT නිර්මාණය කරන්න අර GPT මොඩල් එකට මෙයාලා මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම machine learning වලදී අපි පාවිච්චි කරන ටෙක්නික් දෙකක් මෙයාලා පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි supervised learning, අනිත් එක තමයි reinforcement learning. ඉතින් මෙන්න මේ ප්‍රධාන ආකාර දෙක මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රධාන පියවර 3ක් යටතේදී. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පියවර 3. පළවෙනි පියවර තමයි supervised fine tune මොඩල් එකක් නිර්මාණය කරන එක. ඊළඟ පියවර තමයි රිවෝඩ් මොඩල් එකක් නිර්මාණය කරන එක. ඊළඟ පියවර තමයි ඒකට reinforcement learning apply කරන එක. ඉතින් මෙන්න මේ පියවර 3 ගැන අපි වෙන වෙනම කතා කරන්න ඕනේ දැන්. හරි. එහෙනම් අපි මුලින්ම කතා කරමු පළවෙනි පියවර. මෙයාලා කොහොමද supervised fine tuned මොඩල් එක නිර්මාණය කරන්න කියලා. ඉතින් මේක ගැන කතා කරන්න කලින් ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ supervised learning කියන්නේ මොකක්ද කියලා. ඉතින් සරලවම අපි මෙන්න මේ විදිහ උදාහරණයක් ගමු. එතකොට supervised learning වලදී අපි සරලවම පාවිච්චි කරන්නේ label කරපු data set එකක්. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන features, මේ තියෙන target column එක. එහෙම නැත්නම් label column එක. ඉතින් අපි supervised learning ගැන ගොඩක් පැහැදිලිව කතා කරලා තියෙනවා machine learning වලදී. ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න හැකියාව තියෙනවා. හරි සරලවම ගත්තොත් එහෙනම් මෙන්න මේ වගේ data set එකක් අපි පාවිච්චි කරන්නේ. මේ තියෙන features ටික ඔයාලට නිල් පාටින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ කොළ පාටින් මම දක්වලා තියෙන්නේ. ඒකට අදාළ target එක. ඒකට අදාළ label column එක. හරි. ඉතින් අපි මෙතනදී මෙන්න මේ features ටික ඒ වගේම තමයි label ටික පාවිච්චි කරලා model එකක් train කරනවා. model එකකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ වගේ features වලට එන්න ඕනේ මෙන්න මේ වගේ output එකක්. මෙන්න මේ වගේ label එකක්. ඒ වගේම මේ වගේ features වලට මේ වගේ label එකක් එන්න ඕනේ. ඒ විදිහට මෙන්න මේ model එක train කරනවා. එහෙම ට්‍රේන් කරාට පස්සේ ඒ විදිහට අපේ data set එක පාවිච්චි කරලා ට්‍රේන් කරාට පස්සේ මේකට හැකියාව තියෙනවා අපි features ටිකක් දුන්නාට පස්සේ ඒකට අදාළ label එකක් predict කිරීමේ හැකියාව. ඒකට අදාළ label එකක් හඳුනා ගැනීමේ හැකියාව මෙන්න මේ model එකට තියෙනවා. ඉතින් මේ දේ තමයි සරලවම supervised learning වලදී සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස chat GPT වලින් කතා කරොත් එහෙම ඔයාලා දන්නවා අපි input එකක් දුන්නාට පස්සේ ඒකට දාලා response එකක් දෙන්න ඕනේ. එතකොට input විදිහට අපි දෙන්න ඕනේ prompt එකක්, output විදිහට අපි දෙන්න ඕනේ response එකක්. හරි මෙන්න මේ දේ තමයි අපි කරන්න ඕනේ. ඉතින් මෙයාලා supervised fine tune model එක නිර්මාණය කරද්දී මෙන්න මේ වගේ දෙයක් කරලා තියෙනවා. මෙයාලා මිනිස්සු ලවා මෙන්න මේ වගේ data set එකක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට prompt එකක් තියෙනවා ඒකට දාලා response එකක් තියෙනවා. ඒ විදිහට prompt ගොඩක් ඒ වගේම responses ගොඩක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මිනිස්සු නිර්මාණය කරද්දී මේවා ඇත්තටම ගොඩක් සාර්ථකයි. මොකද මිනිස්සු හිතන විදිහට quality විදිහට යාලට responses නිර්මාණය කරන්න පුළුවන් මොකක් හරි prompt එකකට අදාළව. හැබැයි ඒක quality එක අතින් ගොඩක් හොඳ වුණාට ගොඩක් cost එකක් යනවා. ඒ වගේම තමයි ලොකු වෙලාවක් යනවා මිනිස්සු මෙන්න මේ දේ manually කරන්න ගියාම. ඉතින් ඒ හින්දා මෙයාලා සැලකිය යුතු තරම් මෙන්න මේ විදිහේ data set එකක් හදාගෙන මෙන්න මේක නවත්තලා තියෙනවා. මෙන්න මේ පියවර සිද්ධ කරන එක නවත්තලා තියෙනවා. ඊළඟට මෙයාලා කරලා තියෙන්නේ මෙන්න මේ හදාගත්ත prompts ඊට පස්සේ ඒකට දාලා responses පාවිච්චි කරලා අර අපි ගාව තිබ්බ pre-trained model එක ඒ කියන්නේ GPT model එක මෙයාලා train කරලා තියෙනවා. එතකොට ඒකට මේ විදිහට responses ටික ඊට පස්සේ prompt ටික දීලා මෙයාලා ඒක fine tune කරලා තියෙනවා.
ඉතින් මෙන්න මේ ෆයින් ටියුන් කරපු මොඩල් එක තමයි අපි හඳුන්වන්නේ සුපර්වයිස්ඩ් ෆයින් ටියුන් මොඩල් එක කියලා. එහෙම නැත්නම් SFT මොඩල් එක කියලා. ඒතර කලින් තිබ්බේ ප්‍රී ට්‍රේඩ් මොඩල් එකක්. ඒකට මෙයාලා ඉන්පුට් සහ අවුට්පුට් ටිකක් දීලා ෆයින් ටියුන් කරලා තියෙනවා. මේක ඇතුළේ තියෙන weights values ඊට පස්සේ bias terms වෙනස් කරලා තියෙනවා. prompt එකක් දුන්නාම ඒකට අදාළ response එකක් generate කරන්න පුළුවන් විදිහට. ඉතින් මේ supervised fine tune model එකට දැන් හැකියාව තියෙනවා. අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ ඒකට අදාළ response එකක් generate කරන්න. response එකක් generate කරන්න පුළුවන්. හැබැයි ඒක ගොඩාක් සාර්ථක response එකක් කියලා කියන්න බෑ. මොකද අපි ගොඩාක් ලොකු data set එකක් නෙමෙයි එතනදී පාවිච්චි කරේ මිනිස්සු ලවා හදපු සැලකිය යුතු තරම් ප්‍රමාණයක data set එකක්. ඉතින් ඒ හින්දා තමයි මෙයාලා තව පියවර දෙකක් ඔස්සේ මේක තව දුරටත් දියුණු කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරමු දෙවෙනි පියවර මොකක්ද කියලා. දෙවෙනි පියවර ගැන කතා කරද්දී මෙයාලා නිර්මාණය කරලා තියෙනවා reward model එකක්. අපි බලමු මොකක්ද reward model එක කියන්නේ කියලා. ඉතින් සරලවම ගත්තොත් ChatGPT වලදී අපි මොකක් හරි prompt එකක් දුන්නාම ඒකට දාලා response එකක් generate වෙනවා. හැබැයි මෙන්න මේ එකම prompt එකට අදාළව responses කීපයක්. ඒ කියන්නේ එක එක අවස්ථාවලදී වෙනස් responses නිර්මාණය කරගන්න පුළුවන් ChatGPT වලදී. ඉතින් ඔයාලා සමහරක් විට මේක experience එකෙන් දන්නව ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපි එකම prompt එක දුන්නත් අවස්ථා දෙකකදී මෙන්න මේ විදිහට වෙනස් උත්තර ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට responses වෙනස් වෙන්න පුළුවන් ඇත්තටම ChatGPT වලදී. හරි මුලින්ම අපි කතා කරන්න ඕනේ එහෙනම් කොහොමද මෙන්න මේ විදිහට responses වෙනස් වෙන්නේ කියලා. ඉතින් සරලවම ගත්තොත් අපි ගාව දැන් තියෙනවානේ supervised fine tune model එකක්. එතකොට අර pre trained model එක ටිකක් fine tune කරලා තමයි මෙන්න මේ විදිහට supervised fine tune model එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට fine tune කරන්න අපි පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සු create කරපු prompt ඒ වගේම ඒවට අදාළ responses. ඒව පාවිච්චි කරලා තමයි මේක fine tune කරේ. ඉතින් මෙන්න මේ model එකට අපි මේ විදිහේ prompt එකක් දෙමු. මන් දීලා තියෙනවා what is machine learning කියලා. හරි. එතකොට ඒකෙදී ඔයාලට මතක ඇති අපි ChatGPT වලදී දැක්කා ඒකේ වචනෙන් වචනේ තමයි ප්‍රෙඩික්ට් කරන්නේ. වචනෙන් වචනේ තමයි ක්‍රමක්‍රමයෙන් ඒ සෙන්ටෙන්ස් එක හැදීගෙන යන්නේ. එතකොට ඒ දේ තමයි සරලව මෙතනදී වෙන්නේ. ඉතින් මේකට අදාළව මුල්ම වචන ප්‍රෙඩික්ට් කරද්දී අපි prompt එක සහ start token එක මේකට යවනවා. එතකොට ඒ විදිහට යවුවට පස්සේ එයා මෙන්න මේ විදිහට ප්‍රෙඩික්ට් කරනවා. machine කියලා ප්‍රෙඩික්ට් කරනවා. ඉතින් ඊළඟ අවස්ථාවේදී මෙන්න මේ prompt එකට අමතරව start token එකයි දැනට predict කරපු word එකත් යවනවා. ඒ විදිහට තමයි දෙවෙනි word එක predict කරන්නේ. එතකොට learning කියලා predict වෙනවා කියලා හිතමුකෝ අපි. හරි. ඊළඟ අවස්ථාවේදී prompt එකයි මෙන්න මේ දැනට predict කරමු sequence එකම යවනවා මේ විදිහට. start token එක ඊට පස්සේ machine ඊට පස්සේ learning. මෙන්න මේ ටිකම යවුවට පස්සේ තමයි ඊළඟ වචන predict කරන්නේ. ඊළඟට මේ විදිහටම prompt එක සහ මේ විදි generate කරලා තියෙන sequence එක යවුවට පස්සේ ඊළඟ වචනේ predict කරනවා. ඉතින් මේ විදිහට දිගටම මේක සිද්ධ වෙනවා. එතකොට ඒ දේ සිද්ධ වෙනවා අවසානයේදී end token එක generate වෙනකම්. end token එක මෙයා predict කරන එක. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි සරලම sentence එකක් generate වෙන්නේ අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ. එතකොට මේ විදිහට ඇවිල්ලා තියෙනවා what is machine learning කියලා දුන්නාට පස්සේ machine learning is a subset of artificial intelligence කියලා. ඉතින් මේකෙදි සරලම දැනගන්න ඕන දේ තමයි වචනේ තමයි predict කරන්නේ. එතකොට අපි මේකේ එක අවස්ථාවක් ගමු. හිතන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක් ගමු අපි. what is machine learning කියලා අපි prompt එක දීලා තියෙනවා. මේ වෙද්දි මෙන්න මේ වගේ sequence එකක් predict කරලා තියෙනවා. machine learning is a කියලා. එතකොට මේ supervised fine tune model එකෙන් ඊළඟ වචනේ predict කරන්න ඕනේ. ඉතින් ඔයාලට මතක ඇති අපි දැන් පොඩි වෙලාවකට කලින් දැක්කා මෙතනට ආවේ subset කියන එක. හැබැයි මෙතනදී මෙයා generate කරනවා මෙන්න මේ වගේ table එකක්. එතකොට අදාළ word එක තියෙනවා. ඒ කියන්නේ ඊළඟට predict කරන්න ඕනේ words තියෙනවා සහ ඒවට අදාළ probabilities තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා machine learning වලදී අපි වැඩිම probability එකක් තියෙන වචනේ තමයි predict කරන්නේ හැම වෙලාවෙම. එතකොට හැම වෙලාවෙම subset කියන එක එන්න ඕනේ. හැබැයි අපි දන්නවා ChatGPT වලදී ඇත්තටම අපි එකම prompt එක දුන්නත් අවස්ථාවෙන් අවස්ථාවට response වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොමද ඒක වෙන්නේ? ඉතින් ඇත්තටම මෙයාලා randomness ගතියක් මේකෙදි අරන් තියෙනවා. හැම වෙලාවෙම මේ විදියට probability එක වැඩිම එක predict කරන්නේ නැහැ. මේකේ probability distribution එකට අනුව අනිත් වචනත් predict වෙන්න පුළුවන්. එතකොට වෙන වචනයක් predict වුණොත් ඒ predict වුණ වචනයට අනුව තමයි ඊළඟ වචනේ predict වෙන්නේ. එන්නේ මේ විදිහට තමයි සම්පූර්ණයෙන්ම වෙනස් responses අපිට ලැබෙන්නේ. ඉතින් මේකෙදි මෙයාලා use කරලා තියෙනවා විවිධ decoding strategies කීපයක්ම. ඉතින් ඔයාලා OpenAI API එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලට මතක ඇති temperature කියලා parameter එකක් එහෙම තියෙනවා. ඒක හරහා අපිට මේ දේ වෙනස් කරන්න හැකියාව තියෙනවා. ඒතර මේ උදාහරණ විදිහට subset කියන එකට වැඩි probability එකක් තියෙනවා. හැබැයි අපිට අනිවාර්යෙන් කියන්න බෑ subset කියන එක තමයි හැම වෙලාවෙම එන්නේ කියලා. අනිත් ඒවාත් එන්න පුළුවන්. හැබැයි වැඩි probability එකක් subset කියන එක එන්න තියෙනවා. ඒක තමයි එතන තියෙන වෙනස. ඒ විදිහට තමයි වෙනස් responses මෙයා generate කරන්නේ. හරි මම හිතනවා දැන් ඔයාලට ඒක තේරෙන්න ඇති කියලා. දැන් එහෙනම් අපි බලමු reward model එක මෙයාලා කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියලා.
ඉතින් දැන් අපි දන්නවා මෙන්න මේ විදිහට අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ responses කීපයක් එන්න පුළුවන්. ඒ දේ දැන් අපිට පැහැදිලි. ඉතින් අපි ගාව දැන් තියෙනවනේ supervised fine tune model එකක්. එතකොට ඒකට prompt එකක් දීලා අපිට අවස්ථා කීපයකදී responses කීපයක් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මෙයාලා කරලා තියෙන්නේ මිනිස්සු ලවා මෙන්න මේ ගන්න responses rank කරලා තියෙනවා. එතකොට ඒක කොච්චර quality response එකක්ද, ඒ වගේම කොච්චරක් දුරට prompt එකට ගැලපෙනවද, ඒ කියන්නේ input විදිහට දුන්න prompt එකට ගැලපෙනවද, මෙන්න මේ වගේ සාධක කීපයක්ම බලලා මෙයාලා මේවා rank කරනවා. එතකොට හිතන්නකෝ මෙන්න මේ වගේ rank කරා කියලා. පළවෙනි එකට ලකුණු 3යි කියලා දුන්නා. දෙවෙනි response එකට ලකුණු 7යි කියලා දුන්නා. එතකොට ඒ කියන්නේ දෙවෙනි response එක ගොඩක් හොඳයි පළවෙනි එකට වඩා. ඊට පස්සේ තුන්වෙනි එකට ලකුණු 2යි කියලා දෙනවා. හතරවෙනි එකට ලකුණු 6යි කියලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේවා රෑන්ක් කරනවා. මේවට ලකුණක් දෙනවා මෙයාලා. එතකොට ඒ දේ කරන්නේ මිනිස්සු ධම්මලා. එතකොට මේ විදිහට prompt එකකට දාන responses කීපයක් ගන්න පුළුවන්. ඒවා මිනිස්සු ලවා රෑන්ක් කරනවා. ඊට පස්සේ තවත් prompt එකක් දෙනවා. ඒකට දාලා responses කීපයක් ගන්නවා. ඒවා මිනිස්සු ලවා රෑන්ක් කරනවා. මෙන්න මේ විදිහට අපිට මේ වගේ data set එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ පළවෙනි data record හතරම පළවෙනි prompt එකට අදාළව ගත්ත responses හතර තියෙනවා. ඒවට අදාළ rank තියෙනවා. ඊට පස්සේ දෙවෙනි prompt එකට අදාළ responses හතරක් තියෙනවා. ඒවට අදාළ rank තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි prompt එකට අදාළ responses තියෙනවා. ඒවට අදාළ දුන්න ලකුණු තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ data set එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් අපි ගාව තියෙන supervised fine tuned model එක පාවිච්චි කරලා. සහ මිනිස්සු තමයි ඒවා rank කරන්නේ. ඉතින් මෙන්න මේ data set එක පාවිච්චි කරලා මෙයාලා තවත් pre-trained model එකක් fine tune කරගන්නවා. මෙන්න මේ විදිහට. එතකොට මේකට prompt එක සහ response එක input විදිහට දෙනවා. ඒ වගේම තමයි rank එක output විදිහට දෙනවා. ඉතින් මේ විදිහට තවත් pre-trained model එකක් මෙයාලා නිර්මාණය කරගන්නවා. මේක තමයි මෙයාලා හඳුන්වන්නේ reward model එක කියලා. එතකොට අපි මේකට prompt එකක් සහ response එකක් දුන්නාට පස්සේ මේ model එකට හැකියාව තියෙනවා rank එකක් දෙන්න. ඒ කියන්නේ අපි මොකක් හරි prompt එකක් සහ response එකක් දුන්නාට පස්සේ ඒ response එක කොච්චරක් දුරට ඒ prompt එකත් එක්ක සම්බන්ධයිද? කොච්චරක් දුරට ඒක නිවැරදිද? කොච්චරක් දුරට ගැලපෙනවද? එන්නේ මේ වගේ දේවල් බලලා එයාටත් හැකියාවක් තියෙනවා දැන් rank කරන්න. එයාටත් හැකියාවක් තියෙනවා මොකක් හරි ලකුණක්. අපි හිතමු reward එකක් කියලා. එන්නේ reward එකක් දෙන්න. හරි මෙන්න මේ විදිහට තමයි reward model එක හදලා තියෙන්නේ ChatGPT නිර්මාණය කරන්න මෙයාලා යන දෙවන පියවරේදී. හරි. ඉතින් මේ විදිහ අපි ගාව දැන් තියෙනවා supervised fine tune model එකක්. ඒකට හැකියාව තියෙනවා මොකක් හරි prompt එකක් දුන්නාම response එක generate කරන්න. ඒ වගේම අපි ගාව තියෙනවා reward model එකක්. ඒකට හැකියාව තියෙනවා අපි මොකක් හරි prompt එකක් සහ response එකක් දුන්නාට පස්සේ ඒ දෙක කොච්චරක් ගැලපෙනවද කියලා ලකුණක් එහෙම නැත්නම් reward එකක් generate කරන්න. හරි. දැන් එහෙනම් අපි යමු තුන්වෙනි පියවරට. ඉතින් තුන්වෙනි පියවරේදී අපි කරන්නේ reinforcement learning මේකට apply කරන එක. ඉතින් මුලින්ම අපි කතා කරලෙමු මොකක්ද reinforcement learning කියන්නේ කියලා. ඉතින් මේක නැත් අපි machine learning tutorial series එකදී වෙනම කතා කරලා තියෙනවා. අපි මෙතනදී පොඩි idea එකක් ගමු. අපිට මෙන්න මේ වගේ සරල රූප සටහනක් මෙතනදී හඳුන්වන්න පුළුවන්. එතකොට අපි agent ගෙන් පටන් ගත්තොත් මේ agent සහ environment කියන්නේ ප්‍රධාන component දෙක මෙතනදී අපි පාවිච්චි කරනවා. එතකොට agent මොකක් හරි action එකක් ගන්නවා environment එකෙන් ඒකට දාලා reward එකක් ලැබෙනවා ඒ agent. එතකොට ඒක positive reward එකක් වෙන්න පුළුවන් negative reward එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ environment එකෙන් ලැබෙන reward එකට අනුව අරයා ඉගෙන ගන්නවා agent ඉගෙන ගන්නවා. එතකොට positive reward එකක් આવොත් එහෙම agent දන්නවා එයා කරපු වැඩේ හරි. එයා ගත්ත action එක හරි. එතකොට ඒ දේ කරන්න train වෙනවා. negative reward එකක් આવොත් එහෙම එයා දන්නවා එයා කරපු වැඩේ වැරදි. එයා ගත්ත action එක වැරදි. අන්න එන්න ඒ රිවෝඩ් වලට අනුව එයා ට්‍රේන් වෙන එක තමයි මෙන්න මේ reinforcement learning වලදී සරලවම සිද්ධ වෙන්නේ. හරි දැන් එහෙනම් අපි බලමු කොහොමද ChatGPT වලට මෙයාලා මේක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. හරි මේ විදි අපි දන්නවා අපි ගාව supervised fine tune model එකක් තියෙනවා. ඒකට හැකියාව තියෙනවා prompt එකක් දුන්නාට පස්සේ අර response එකක් generate කරන්න. ඉතින් අවස්ථාවෙන් අවස්ථාවට ඒ response කීපයක් උනා generate කරගන්න පුළුවන්. අපි සරලවම මෙන්න මේ විදිහට ගමු. මොකක් හරි prompt එකක් දුන්නාම ඒකට දාලා response එක generate කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගාව තියෙනවා reward model එකක්. එතකොට මේ reward model එකට හැකියාව තියෙනවා ඒ SFT model එක එහෙම නැත්නම් supervised fine tune model එකෙන් generate වුණ response එක ඒ වගේම තමයි මුලදී තිබ්බ prompt එක දුන්නාට පස්සේ ඒකට දාලා reward එකක් දෙන්න. ඒ කියන්නේ ඒ response එක කොච්චර දුරට prompt එකට ගැලපෙනවද කියලා numerical value එකක් generate කිරීමේ හැකියාව තියෙනවා. එතකොට සංඛ්‍යාවෙන් වැඩි අගයක් ප්‍රෙඩිට් කරොත් එහෙම අපි දන්නවා ඒක response එක ගොඩක් දුරට ගැලපෙනවා ඒ prompt එකට. එහෙම නැත්නම් reward එක අඩුයි නම් අපි දන්නවා ඒ response එක අඩුවෙන් ගැලපෙන්නේ මේ prompt එකට අනුව. හරි මෙන්න මේ මොඩල් දෙක අපි ගාව මේ වෙදි තියෙනවා. ඉතින් මෙන්න මේ reward එක විදිහට ලැබෙන අගය මෙයා පාවිච්චි කරනවා SFT model එක එහෙම නැත්නම් supervised fine tune model එක optimize කරන්න එහෙම නැත්නම් fine tune කරන්න. එතකොට අර reward එකට අනුව reward එකෙන් ලැබෙන අගයට අනුව ආපහු අර SFT model එක එහෙම නැත්නම් supervised fine tune model එක අප්ඩේට් වෙනවා.
එතකොට ඒකට මෙයාලා පාවිච්චි කරනවා මෙතනදී PPO කියන ඇල්ගොරිතම් එක. එහෙම නැත්නම් proximity policy optimization කියන ඇල්ගොරිතම් එක. ඉතින් සරලව මේ ඇල්ගොරිතම් එක ගැන කතා කරොත් එහෙම මේකදී සරලවම කරන්නේ අර reward එක වැඩි වෙන විදිහට මේක ට්‍රේන් කරනවා. මෙන්න මේ supervised fine tune model එක අප්ඩේට් කරනවා. ඒකේ තියෙන parameters අප්ඩේට් කරනවා. ඒක තමයි සරලව මෙතනදී සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙන්න මේ විදිහට තමයි reinforcement learning පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය දිගින් දිගටම ඔටෝමැටිකලි සිද්ධ කරලා තමයි මේ වෙද්දි ඔයාලා හැමෝම දන්න ChatGPT නිර්මාණය කරලා තියෙන්නේ ගොඩාක් සාර්ථක විදිහට, ගොඩාක් නිවැරදි විදිහට, ගොඩාක් ගැළපෙන responses generate කිරීමේ හැකියාව තියෙන විදිහට. ඒ වගේම තමයි මේක මේ විදිහ improve කරලා තියෙනවා ගොඩාක් නිවැරදි, ගොඩාක් ගැළපෙන, ගොඩාක් සාර්ථක output දෙන විදිහට. ඒ වගේම නුසුදුසු ඒ කියන්නේ ගැළපෙන්නේ නැති prompt හඳුනගෙන ඒවට අදාළ responses ලබා දෙන්නේ නැති විදිහටත් මෙයාලා මේක දියුණු කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ කරා ගොඩක් හොඳ අයිඩියා එකක් ලැබෙන්න ඇති කියලා. අවසාන වශයෙන් අපිට මෙන්න මේ වගේ සමරි එකක් මේ ගැන කතා කරන්න පුළුවන්. එතකොට අපි මුලින්ම කතා කරා pre-trained model ගැන. ඉතින් pre-trained model එක පාවිච්චි කරලා තමයි සම්පූර්ණයෙන්ම මේ process එක කරලා ChatGPT මේ විදි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් pre-trained model එක පාවිච්චි කරලා මෙයාලා වෙනම data set එකක් හදා ගන්නවා. supervised fine tune model එක නිර්මාණය කරන්න ඕනේ හින්දා. එයාලා prompt සහ ඊට පස්සේ ඒවට අදාළ responses නිර්මාණය කරනවා. ඉතින් ඒ දේ තමයි මෙන්න මේ පළවෙනි step එකේදී තියෙන්නේ. එතකොට ඒකට labels ලා යොදාගෙන තමයි prompt වලට අදාළව responses මෙයාලා manually create කරන්නේ. ඉතින් සැලකියුත් තරම් ප්‍රමාණයක් ඒවා create කරනවා. එන්නේ data පාවිච්චි කරලා අර pre-trained model එක fine tune කරනවා. ඒ විදිහට තමයි මෙයාලා supervised fine tune model එක නිර්මාණය කරගන්නේ. ඉතින් මේ supervised fine tune model එකට දැන් හැකියාව තියෙනවා අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ ඒකට අදාළ response එකක් generate කරගන්න. ඉතින් මෙතනදී මෙයාලා fine tune කරන්න පාවිච්චි කරේ ගොඩාක් ලොකු data set එකක් නෙමෙයි මිනිස්සු නිර්මාණය කරපු data set එක. ඒ හින්දා මේක තවදුරටත් දියුණු කරන්න ඕනේ. ඒ හින්දා තමයි මෙයාලා පීවර 2, පීවර 3 විදිහට තව පීවර කීපයක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දෙවෙනි පියවරේදී අපි දන්නවා මේ supervised fine tune model එකකින් responses කීපයක් ගන්න පුළුවන්. අවස්ථා කීපයකදී එකම prompt එක දුන්නත් ඉතින් මේ විදිහට ගන්න responses මෙයාලා rank කරනවා. ඉතින් මේ rank කරන්නත් මෙයාලා labels ලව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් rank කරලා මෙයාලා prompt සහ ඒවට අදාළ responses input විදිහට දීලා rank එක predict කරන්න පුළුවන් විදිහට වෙනම model එකක් train කරනවා. ඒක තමයි මෙයාලා reward model එක කියලා කියන්නේ. ඉතින් මේකෙදි හැකියාව තියෙනවා අපි prompt එකක් සහ response එකක් දුන්නාට පස්සේ ඒකට දාලා rank එකක් තීරණය කරන්න. එහෙම නැත්නම් reward එකක් predict කරන්න. හරි. ඒ විදිහට අපි මේ වෙද්දී supervised fine tune model එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම reward model එක නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක පාවිච්චි කරලා මේකට reinforcement learning apply කරන එක තමයි තුන්වෙනි පියවරේදී කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි මොකක් හරි prompt එකක් දුන්නාට පස්සේ supervised fine tune model එකට හැකියාව තියෙනවා මොකක් හරි response එකක් generate කරන්න. ඒ response එක සහ අදාළ prompt එක මෙන්න මේ reward model එකට දුන්නාට පස්සේ එයාට හැකියාව තියෙනවා ඒකට අදාළ reward එකක් predict කරන්න. එහෙම නැත්නම් rank එකක් predict කරන්න. ඉතින් මෙන්න මේ reward එකට අනුව අපි ගාව මේ විදිහට තියෙන supervised fine tune model එක update කරන එක තමයි මෙන්න මේ reinforcement learning පාවිච්චි කරන එකේ මෙයාලගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරහා දිගින් දිගටම මේ දේ සිද්ධ කරලා තමයි මෙයාලා මේ විදිහේ ChatGPT model එක නිර්මාණය කරලා තියෙන්නේ ගොඩාක් සාර්ථක විදිහට. ඉතින් ඒකට මෙයාලා පාවිච්චි කරලා තියෙනවා මෙතනදී PPO එහෙම නැත්නම් proximity policy optimization algorithm එක. ඒ හරහා තමයි reward එක වැඩි වෙන විදිහට අදාළ responses generate කරන්න හැකියාව මෙන්න මේ supervised fine tune model එකට දීලා තියෙන්නේ. ඉතින් මේ supervised fine tune model එක තමයි ඊට පස්සේ ChatGPT විදිහට මේ විදි ගොඩාක් සාර්ථකව නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ දේවල් ගැන තමයි අද වීඩියෝ එකේදී මට කතා කරන්න ඕනුනේ. අපි ප්‍රධාන වශයෙන් කතා කරේ ChatGPT කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේක ඇතුළේදී මොන වගේ AI technologiesද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ හරහා ගොඩක් හොඳ අයිඩියා එකක් ඒ ගැන ලැබෙන්න ඇති කියලා. මේ ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා අපි පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරමු ඒ ගැන. එහෙනම් මේ වගේම තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් එක්ක ඉක්මනටම හම්බෙමු.